සරණයි කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි පටිච්ච සමුප්පාද ධර්මදේශනා මාලාවේ ඔය පින්වතුන්ට අද 6 වෙනි ධර්මදේශනාවයි දේශනා කරන්නේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තත් කතමෝ අවිජ්ජා පච්චය සංඛාරා පුඤ්ඤාභි සංඛාරු අපුඤ්ඤාභි සංඛාරු ආනිඤ්ඤාභි සංඛාරු කාය සංඛාරු වචී සංඛාරු චිත්ත සංඛාරු තීති කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි පටිච්ච සමුප්පාද ධර්මයේ ඔස්සේ ඔය ඇත්තන්ට දේශනා කරන ධර්ම දේශනා මාලාවේ 6 වෙනි ධර්ම දේශනාවයි අද මේ විදිහට ආරම්භ කළේ පින්වත්නි මේ වෙනකොට ඔය පින්වතුන් සංසාර චක්‍රය කියලා කියන දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දෙකේ ක්‍රියාවලිය තේරුම් ගන්නට පටිච්ච සමුප්පාද ධර්මදේශනා මාලාව ශ්‍රවණය කරමින් එහි පළවෙනි අංගය ශ්‍රවණය කරලා අවසන් වුණා. ඒ තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකමයි. පූර්වාන්තේ අපරාන්තේ පූර්වාපරාන්තේ පටිච්ච සමුප්පාද ධර්මයේ කියන මෙන්න මේ ස්ථාන 8 පිළිබඳවම නොදන්නාකම. ඒ தත්ත්වයේ දකින්න බැරි විදිහට වහලා තියෙන අනුවනකම, මෝඩකම, මුලාව, මෝහය කියන වචන වලින් හඳුන්වන්නේ මේ අවිද්‍යාවයි. පින්වත්නි අවිද්‍යාව නිසා රැස්වෙන සංස්කාරයෝ තියෙනවා. තත්ත කතමෝ අවිජ්ජා පච්චය සංඛාරා. එහි අවිද්‍යාව නිසා හටගන්නා සංස්කාරයෝ මොනවද? පුඤ්ඤාභි සංඛාරෝ අපුඤ්ඤාභි සංඛාරෝ ආනිඤ්ඤාභි සංඛාරෝ කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ. අවිද්‍යාව නිසා රැස්වෙන සංස්කාරයෝ නැත්තම් හටගන්න සංස්කාරයෝ තමයි පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා කියන්නේ. දැන් ඔය ඇත්තෝ අවිද්‍යාව කියලා දන්නවා. අවිද්‍යාව ගැන දන්නවා. සංඛාර ගැනත් දැනගන්නට ඕන. සංඛාර කියන වචනේ යෙදෙන තැන් කීපයක් තියෙනවා. ඒ යෙදෙන තැනේ හැටියට කියවන තේරුම ඔබට වැටහිලා තියෙන්නට ඕන. පින්වත්නි සංඛාර කියන වචනේ මේ දැන් ඔබ ශ්‍රවණය කරමින් ඉන්න පටිච්ච සමුප්පාද ධර්මදේශනාවේ අවිද්‍යාව නිසා හටගන්න සංස්කාරයෝ කිව්වහම එතන ඉන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර,
කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන මෙන්න මේ සංස්කාරයෝ. ඒ කියන්නේ පින් පව් හෝ අරූපාවචර මට්ටමට ධානය විදිහට දියුණු කරගත්ත සංස්කාරයෝ. ඒ වුණාට පංචස්කන්ධයේ සංකාර කියන වචනේ එනකොට ඒක තේරුම් ගන්නට ඕනේ රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, විඥානස්කන්ධේ කියන ඒ හතර අත්තරියාම ඉතිරි වෙන චේතනාවයි චේතනාවත් එක්ක එකටම හටගද්දී ඒ සිත්වල හැටියට වෙනස් වෙන වෙනව චේතනාවත් එක්ක හටගන්න ඒ චෛතසික ධර්ම පංචස්කන්ධයේදී සංකාර විදියට තේරුම් ගන්න ඕන. සිතත් එක්ක චෛතසික හටගන්නේ ඒක උපාද එකටමයි නැති වෙන්නේ. සිත ගත්ත අරමුණමයි ගන්න, සිත හටගන්න ස්ථානයේ වස්තු රූපේමයි හටගන්නේ. මේක තමයි ස්වභාවී චෛතසිකවල. පංචස්කන්ධයේදී මෙන්න මේ හිතත් එක්ක එකට හටගන්න චෛතසික ධර්ම වලින් චෛතසික ධර්ම 50ක්ම චේතනාවත් එක්ක 50ක්ම අරගෙන ඒක සංඛාරා ස්කන්ධයේ විදිහට හඳුන්වනවා. චේතනාව කියන්නේ හිතයි, හිතේ ඉන්න චෛතසික ධර්මයි ඒ කටයුතු වල යොදවන ශක්තියට නමක්. හිතයි හිතේ ඉන්න චෛතසික ධර්මයි ඒ කටයුතු වල යොදවාලන මෙන්න මේ චේතනාව. චේතනාවත් එක්ක යට තියෙන ඉතිරි චෛතසික 49 කියන මේ චෛතසික 50ම සංඛාරා ස්කන්ධය වෙනවා. තවත් තැනකදී අනිච්චවත සංඛාරා කිව්වහම පත්‍යංගයෙන් හට ගන්න ධර්ම ගැන කියවෙන්නේ. ත්‍රිභූමික සංස්කාර කියලා ගත්තාම මෙතන කාම රූප අරූප කියන තුන් භූමියේම සංස්කාරයන් ගැන කතා කරන්නේ. මේ විදිහට සංකාර කියන වචනේ යෙදෙන තැනේ හැටියටත් කවුණු තේරුම් අරගෙන ඉඳ වෙනවා. පින්වත්නි, එතකොට අවිද්‍යාව නිසා හටගන්නා සංස්කාරයෝ මොනවාද? පුඤ්ඤාභි සංකාරෝ, අපුඤ්ඤාභි සංකාරෝ, ආනෙන්ජාභි සංකාරෝ. කාය සංකාරෝ, වචී සංකාරෝ, චිත්ත සංකාරෝ. අවිද්‍යාව නිසා හටගන්න සංස්කාරයෝ වෙන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර. ඒකම තවත් විදිහකට ගන්නවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. නැත්තම් මනෝ සංකාර කියලා. මෙතන මේ පුඤ්ඤාභි සංකාර කියන්නේ මොනවද කියලා දැන් දැනගන්න ඕන. පින්වත්නි, චතුරාර්ය සත්‍ය ධර්මයයි පූර්වාන්ත අපරාන්ත පූර්වාපරාන්ත පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය කියන අර අපි කලින් දේශනාවලදී ඔබට පැහැදිලිව කියලා දුන්නෝ. එන්න ඒ කවුණු දකින්න බැරි විදියට වහලා තියෙන මෝහයෙන් හින්දා සමහරුන් පින් රැස් කර ගන්නවා. ඒ මෝහයෙන් හින්දා මෙතනදී නිවන අරමුණු කරගෙන නිවන් දැකීම මුල් කරගෙන බෝධිපාසක ධර්ම දියුණු තියුණු තත්ත්වයට පමනවාගෙන යන ඒ පින් වැඩ පිළිවෙල ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ නිසාත් හටගන්න උප්පත්තිය සිද්ධ වන විදිය, භවයේ පැවැත්ම වන විදිය විස්තර කරනවා. මෙතන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දෙකේ අඛණ්ඩ පැවැත්මට අදාළ කාරණාවලදී පින්වත්නි පුඤ්ඤාභි සංකාර විදියට එන්නේ තත්ත කතමෝ පුඤ්ඤාභි සංකාරෝ කුසල චේතනා රූපාවචරා කාමාවචරා දානමයා සීලමයා භාවනාමයා අයං උච්චති පුඤ්ඤාභි සංකාරෝ. මෙතන පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ කුසල චේතනා රූපාවචරා. රූපාවචර කුසල චේතනා පහක් තියෙනවා. ඒ තමයි ප්‍රථම ධානයේ, ဒုတိ ය ධානයේ, තෘතීය ධානයේ, චතුර්ථ ධානයේ, පංචම ධානයේ කියලා.
ප්‍රථම ධානයේ, ဒုတိယ ධානයේ, තෘතීය ධානයේ, චතුර්ථ ධානයේ, රූපාවචර පංචම ධානයේ කියන ඔන්න ඔය ධාන පහ තුල ඇතිවන ඒ ධාන හිතේ ධාන හිතේ යෙදෙන සම්පයුක්ත ධර්ම කියන එකට යෙදෙන චෛතසික ධර්මයි. ඒ කටයුතු වල යොදවන බලවත් චේතනාවට පුළුවන් නැවත තැනක උප්පත්තිය ලබා දෙන්න. ඔය නාම රූප වලට බොහෝ විපාක ලබා දෙන්න. ඔය නාම රූප වලට ආයුවාන ආදී ලබා දෙන්නත්, ඒවා නොලබා දෙන්නත්, ඒවා අහිමි කරන්නත් පින්වත්නි පුළුවන්කම තියෙනවා. මෙන්න මේ කියන පුඤ්ඤාභි සංකාර වලට. එතනදී රූපාවචර පුඤ්ඤාභි සංකාර වලදී ප්‍රථම ධානයේ, ဒုတိယ ධානයේ, තෘතීය ධානයේ, චතුර්ථ ධානයේ, පංචම ධාන කියන ධාන භූමි වලදී ආයතන වලත් වෙනසක් එනවා. ඒ කියන්නේ දැන් අපි ඉන්න මනුස්ස ලෝකයේ වගේ තැන්වලදී ආයතන 12ම ලැබෙන්න ඕන. ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි කියලා. ඒ වුණාට ආධ්‍යාත්මික ආයතන 3කුයි, බාහිර ආයතන 3කුයි විදිහට ආයතන 6යි ලැබෙන්නේ රූපාවචර භූමිවලදී. ඒක සිද්ධ වෙන්නේ භාවනාවෙන් දියුණු කරගත ස්වභාවය අනුව. ඒ කර්ම විපාකවල හැටියට. ඒ නිසා පින්වත්නි නුවණැත්තෝ අවිද්‍යාව නිසා ඇතිවන සංස්කාරය පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර කියන තුන් ආකාරයටත් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන තුන් ආකාරයටත් විදියට හටගන්න විදිය නුවණට හසු කරගන්න ඕන. තවදුරටත් රූපාවචර කුසල චේතනා ගත්තාම එතන කුසල චේතනා අපිට පහක් හම්බ වෙනවා. ඒ කුසල චේතනා පහටම පුළුවන් ප්‍රතිසන්දිය ලබා දෙන්න. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන ආදී තැන්වල උප්පත්තිය ලබා දෙන්න. මේ සංකාරය සහ පහළ වන ප්‍රතිසන්දි විඥානයේදී අපි ඒ කවුණ ඔබට කියලා දෙනවා. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම පරිත්තාභ, අපමානාභ, ආභාසර පරිත්ත, සුභ අපමාංශබ, සුභකින්න, අසඤ්ඤ සත්ත්ව, වීහප්පල, මේ සුද්ධාවාස පහ සංසාර චක්කයට ගන්නෙ නැහැ. එතකොට ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන මේ වගේ ආකාසානංචායතන, විඥානංචායතන ආදී ඒ අරූපී භූමි ටිකත් අයින් කළාම පින්වත්නි පංච සුද්ධාවාසයත් අයින් කළාම ඉතිරි භූමි ටික ගත්තාම ඒ තැන්වල සංසාරේ ගසාගෙන යන අය තමයි ඉන්නේ බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලැබලා හිටියත්. මේ විදිහට රැස් කරගන්න භාවනාදී ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියලා කියන රූපාවචර කුසල චේතනා ලැබෙන්නේ පින්වත්නි අවිද්‍යාව නිසා. සසරින් එතර වීම දන්නේ නැතුව චතුරාර්ය සත්‍ය ධර්මයෝ පූර්වාන්ත, අපරාන්ත, පූර්වාපරාන්ත පටිච්චසමුප්පාද ක්‍රියාවලිය දන්නේ නැතුව කටයුතු කරගන්න උදවිය ධානාදී උපදවා ගත්ත සංසාරේ තවදුරට සැරසරන හේතු තමයි ඒ ඇතු රැස් කරගන්නේ. ඒ ඇතු ඒ භාවනාදී කටයුතු නිවන අරමුණු කරගෙන නෙමෙයි කරන්නේ. ඊළඟට පින්වත්නි පුඤ්ඤාභි සංකාරවල කාමාවචර, දානමය, සීලමය, භාවනාමය අයං උච්චති පුඤ්ඤාභි සංකාරෝ. කාමාවචර වුණු දානමය, සීලමය, භාවනාමය මේ කාරණාත් පුඤ්ඤාභි සංකාර වෙනවා. පින්වත්නි කාමාවචර සිත් 54න් සිත් 8ක්ම මහා කුසල් සිත්. මේ මහා කුසල් සිත් 8 යෙදෙන චේතනාව ගැන තමයි මේ කියන්නේ.
දන් දෙනකොට ඇති වෙන්නේ තේ මහා කුසාසිත 8 චේතනාව. සීල් රකින්නකොට භාවනා කරනකොටත් මේ මහා කුසාසිත 8 තමයි ඇති වෙන්නේ. ඒ ඇති වෙන මහා කුසාසිත 8ට විපාකත් හම්බ වෙනවා. ඒ විපාකයේ ප්‍රතිසන්දිය පවා ලබාද නැවත උපත ලබා දෙනවා. ඊළඟට ඒක වෙන්නේ කොහොමද කියලා ඊළඟ ධර්ම දේශනාවදී අපි ඔය ඇත්තන්ට කියලා දෙනවා. නැවත උපත ලබා දෙනවා. ඒ විතරක් නෙමේ පින්වත්නි, ඔය ඇත්තන්ට ආහාර පාන ඉඳුම් හිටුම් භෝග සම්පත් සුඛිත මුවිතකම් ඒක නිවන් දකින්නකම් ඕන කරන ඒ ටිකත් ලබා දෙනවා මේ කුසාසිත වලින්. මේ අටමහා කුසාසිත ඇතිව කටයුතු කරගන්න ඔය පින්වතුන් නිවනම අරමුණු කරගෙන කටයුතු කරන්න ඕනේ. එතකොට නිවන් දකින්නකම්ම ඔය ඇත්තන්ට ලැබෙන කුසල විපාකය පින්වත්නි ඇස්වල පෙනීම, කන්වල ඇහිීම ආදී ලබා දෙමින් නිවන් දකින්න හේතු සම්පත් වෙන උපකාරක ධර්මات වෙනවා. තත්ත කතමෝ පුඤ්ඤාභි සංකාරෝ කාමාවචරා දානමයා සීලමයා කියලා ගන්න මෙන්න මෙතනදී පින්වත්නි දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම කියලා කියන මෙන්න මේ කාමාවචර වශයෙන් රැස් කරගන්න සියලුම පුණ්‍ය කර්මියෝ සියලුම පින්වත්නි පුඤ්ඤාභි සංකාර වෙනවා. ඒතර පුඤ්ඤාභි සංකාර වලටමයි රූපාවචර කුසල චේතනා පහත් ගන්නෙ. කාමාවචර කුසල චේතනා 8ක් ගන්නෙ. කාමාවචර කුසල චේතනා 8න් තමයි දන් දීම ආදී කවුණු කරන්නේ. රූපාවචර කුසල චේතනා 5න් තමයි පින්වත්නි ප්‍රථම ධාන ආදී ධාන උපදවා ගන්නෙ. එතකොට රූපාවචර කාමාවචර ඒ රැස් කරගන්න කුසල කර්මයෝ පින්වත්නි පුඤ්ඤාභි සංකාර වෙනවා. එතන චේතනා විදිහට ගත්තාම හිත් 13ක යෙත්න චේතනා 13ක් තමයි පුඤ්ඤාභි සංකාර විදිහට අභිධර්ම ක්‍රමයට දැනගන්න ඕන. සාමාන්‍ය ක්‍රමයට ගත්තාම රූපාවචර ධානය උපදවාගෙන ඒ ඉන්න ඒ ධානලාභියාගේ කුසල විපාකයෝ ඒ වගේම දාන සීල භාවනාදී ඒ කවුණු සිදු කරගන්න නුවණැත්තන්ගේ ඒ කර්ම වැඩපිළිවෙල හඳුන්වන්නට ඕන පින්වත්නි පුඤ්ඤාභි සංකාර කියලා. ඊළඟට අපුඤ්ඤාභි සංකාර. අපුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ තත්ත කතමෝ අපුඤ්ඤාභි සංකාරෝ අකුසල චේතනා කාමාවචරා අයං උච්චති අපුඤ්ඤාභි සංකාරෝ. මෙතන අපුඤ්ඤාභි සංකාර නැත්තම් පව් කියලා කියන්නේ මොනවද? තත්ත කතමෝ අපුඤ්ඤාභි සංකාරෝ මේ පාප කර්ම කියලා කියන්නේ මොනවද? අකුසල චේතනා කාමාවචරා කාමාවචර උනෝ අකුසල චේතනා තමයි මෙතන පින්වත්නි පව් කියලා කියන්නේ. අකුසල චේතනා 12ක් තියෙනවා. ඒ තමයි අකුසල්සිත 12 යෙදෙන අකුසල චේතනා. අකුසල්සිත 12 පින්වත්නි ලෝභ මූලසිත 8යි, දේශ මූලසිත 2යි, මෝහ මූලසිත 2යි විදිහට සිත 12කට බෙදනවා. මේකෙන් ලෝභ මූලසිත 8ක් තියෙනවා. ඒ ලෝභ මූලසිත 8ත් ඒ වගේම මෝහ මූලසිත 2ත් පින්වත්නි රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උනත් ඇති වෙන්න පුළුවන්. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල දේශ මූලසිත 2 ඇති වෙන්නේ නැහැ. ඒ වුණාට අනිසිත 10 ඇති වෙන්න පුළුවන්. අපුඤ්ඤාභි සංකාර කියලා කිව්වේ ඉන්න ඔය සිත් 12ෙන්ම කෙරෙන අකුසල කර්මයෝ. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, කීලාම් කීම, සරපෞස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම, දැඩි ලෝභය, කීර්ති යෑම, මිත්‍යා දෘෂ්ටිය කියන ඔන්නේ දස අකුසල කර්මපතයන්ගෙන්
පින්වත්නි රැස්වෙන හැම අකුසල කර්මයක්ම පාප කර්ම වෙනවා. ඒකට පුළුවන් පින්වත්නි ප්‍රතිසන්දිය සතර අපාගත කරවන්න. ප්‍රතිසන්දිය ඒ කියන්නේ නැවත උප්පත්තිය පවා ලබා දෙන්නට පුළුවන්කම ලැබෙනවා මේ අපුඤ්ඤාභි සංකාර වලට. හැබැයි නරක තිරිසන් ප්‍රේත අසුර කියන මෙන්න මේ සතර අපායේ තමයි උප්පත්තිය ලබන්නේ. ඒ අපුඤ්ඤාභි සංකාරයෝ අපුඤ්ඤාභි සංකාර චේතනා ඔක්කොම 12ක් තියෙනවා. දැන් අපි පුඤ්ඤාභි සංකාර චේතනා 13කුත් අපුඤ්ඤාභි සංකාර චේතනා පින්වත්නි අකුසල සිතල හැටියට 12කුත් ගැන ඉගෙන ගත්තා. පුඤ්ඤාභි සංකාර විදියට රූපාවචර ධාන පහත්, කාමාවචර දන් දීම, සීල රැකීම, භාවනා කිරීම කියන ඒ කවුණුත් ඔබ දැන ඉගෙන ගත්තා. අපුඤ්ඤාභි සංකාර විදියට අකුසල සිත් 12 යෙදෙන චේතනාවීකෙන් සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම, බුරු කීම, කීලාම් කීම, සරපස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම, දැඩි ලෝභයේ කේන්ති යෑම, මිත්‍යා දෘෂ්ටිය කියලා කියන ඔන්න ඔය දස අකුසල කර්ම රැස් කරනකොට ඇතිවන චේතනා පින්වත්නි අපුඤ්ඤාභි චේතනා වෙනවා. 10ක් මේ කියන්නේ 12න් 10ක්ම පටිඝ සම්පයුත් දෙකැරින 12න් 10ක්ම රූපාවචර අරූපාවචර භූමි වල ඉන්න සත්වයින්ට උනත් ඇති වෙන්න පුළුවන්. මේ විදිහට පුඤ්ඤාභි සංකාරය අපුඤ්ඤාභි සංකාරය දැනගෙන පින්වත්නි ඊළඟට ඔය ඇත්තන ගන්න ඕනේ ආනෙන්ජාභි සංකාර කියන්නේ මොනවද කියලා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැතිකම හින්දා ස්කන්ධ ධාතු ආයතන ආදී ක්‍රියාපටිපාටි දන්නේ නැති හින්දා පින්වත්නි අනුවන උදවිය බොහෝ අකුසල කර්මයෝ රැස් කර ගන්නවා. සසර පැවැත්මට බොහෝ කර්මයෝ රැස් කර ගන්නවා. ඒ අතරත චතුරාර්ය සත්‍ය ධර්ම ආදී මේවා දන්නේ නැති හින්දා පින් රැස් කර ගන්නවා. ඒ වගේම පව් රැස් කර ගන්නවා. සමහරුන් පින්වත්නි තමන්ව බල සම්පන්න විදියට දියුණු කර ගන්නවා. තත්ත කතමෝ ආනෙන්ජාභි සංකාරෝ කුසල චේතනා අරූපාවචරා අයං උච්චති ආනෙන්ජාභි සංකාරෝ. තුන්වෙනි සංස්කාරය නැත්නම් අවිද්‍යාව නිසා හටගන්න සංස්කාරයන්ගේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර දෙක අපි කිව්වා. ඊළඟට ඉතුරු උනේ ආනෙන්ජාභි සංකාරය. ආනෙන්ජාභි සංකාර කියන්නේ අර කාමාවචර තත්වයේ ඉක්මවාගේ රූපාවචර කුසාසිත පහත් ඉක්මවා ගිහිල්ලා ඊටත් වඩා ඉහළටම ආපු අරූපාවචර කුසාසිත 4ට නමක්. පින්වත්නි අරූපාවචර කුසාසිත 4ක් තියෙනවා. ඒවා හඳුන්වන්නේ ආනෙන්ජාභි සංකාරයෝ කියලා. අරූපාවචර කුසාසිත 4 වෙන්නේ ආකාසානං ඡායතනේ විඤ්ඤාණං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතනේ කියන ඔන්න ඔය 4. එතකොට ආකාසානං ඡායතනයයි විඤ්ඤාණං ඡායතනයයි ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතනයයි කියන ඔන්න ඔය අරූපාවචර ධාන ආනෙන්ජාභි සංකාර වෙනවා. ඒව රැස් කරගන්නෙත් පින්වත්නි ජීවත් ඉන්නකොට ඒ රැස් කරගන්න උදවියට දීර්ඝ සසරින් ගැලවෙන්නට ලෙහෙසි වෙන්නේ නැහැ. ඒ ඇත්තෝ ඒ තැන්වල සැරසවන හින්දා. චතුරාර්ය සත්‍ය ධර්මයත් පූර්වාන්ත අපරාන්ත පූර්වාපරාන්ත පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ආදියත් නොදන්නා කම හින්දා තමයි ඔය කිව්ව කවුණු පින්වත්නි රැස් කරගන්නේ. පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාරෝ රැස් කරගන්නේ. ඒ නිසා නුවණැත්තෝ අවිද්‍යාව ගැන දැනගන්නත් ඕන, සංකාර ගැන දැනගන්නත් ඕන. පුඤ්ඤාභි සංකාර
අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාරයෝ නිසා නැවත ඊළඟ භවයේ සකස් වන ආකාරය අපි ওই පින්වතුන්ට ඊළඟ ධර්මදේශනාවේදී කියලා දෙනවා. පින්වත්නි මුලින්ම අංග 12 හොඳට හඳුන ගන්න. අවිද්‍යාව කිව්වහම කලින් කියලා දුන්නු දේශනාවල කියවුණු කවුණු හොඳට මතකයට ගන්න ඕන. සංඛාර කිව්වහම ඔය ඇත්තන්ට දැන් මේ කියලා දුන්නු පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිච්ඡාභි සංඛාරයෝ. ලබන දේශනා වාරයේදී මේ සංඛාරවලම කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර ගැන අපි කියලා දෙනවා. මෙයම මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනුඤ්ඤාභි සංඛාරියම තමයි තවත් ක්‍රමයකට කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර නැත්නම් මනෝ සංඛාර කියලා පින්වත්නි කියලා දිනු ගන්නන්නේ. මෙන්න මේ සංස්කාරයෝ රැස් වෙන්නේ අවිද්‍යාවෙන් හින්දා. හැබැයි මතක තබා ගන්න ඔය ඇත්තන්ගේ ඔය දුක්ඛ සමුදය ක්‍රියාවලිය ඔබ මගපල් ලබනකම්ම පවතිනවා. නිවන් දකින්නකම්ම කර්මජ වශයෙන් හටගන්න නාම රූප වැඩපිළිවෙල පවතිනවා. ඒ නිසා දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ආදී කාරණා කරගන්න වෙනවා. හැබැයි නිවන අරමුණු කරගෙන නිවන් පතා ඒ කටයුතු සිද්ධ කරගන්න වෙනවා. ඒවා ඔය ඇතු කරගත යුත්තේ කොහොමද? උපකාර වන විදිය නිවන් දකින්න බෝධිපාසක ධර්ම දියුණු තියුණු කරගන්න වෙන්නේ මේ මනුස්ස සෛර මේ භූමිය තුලදීම. මේ විදිහට ඒ කවුණ පිළිබඳව පින්වත්නි ඊළඟ ධර්ම දේශනාවේදී දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද ඔය පින්වතුන් ඉගෙන ගත්තේ අවිද්‍යාව නිසා ඇතිවන සංස්කාර ධර්මයෝ ගැන. ඒ සංස්කාරයෝ පින්වත්නි පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා 6 ආකාරයක් වෙනවා. ඒකෙන් පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාරියම තමයි තවත් ක්‍රමයකට කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා කියන්නේ. මේ පුඤ්ඤාභි සංකාර කියලා කිව්වේ රූපාවචර කුසල චේතනා 5ත්, කාමාවචර කුසල චේතනා 8ත් කියන රූපාවචර සිත් 5, කාමාවචර 8 මහා කුසල සිත් වලයි ඇතිවන පින්වත්නි කුසල චේතනාවට නමක්. මෙතන අපුඤ්ඤාභි සංකාර කියලා කිව්වේ පින්වත්නි අකුසල සිත් 12 ඇතිවන අකුසල චේතනාවට නමක්. අකුසල සිත් 12 ඇතිවන අකුසල චේතනාවට නමක්. ආනිඤ්ඤාභි සංකාර කියලා කිව්වේ පින්වත්නි එතන විවිධ උදවිය තමන්ගේ හිත නැති කර ගන්නට භාවනා කරමින් ඒ බල සම්පන්න තත්ත්වයට රූපාවචර තත්ත්වයට ඉක්මවා ගිහිලා බල සම්පන්න අරූපාවචර තත්ත්වයට තමන්ව පත් කර ගන්නවා. ඒ අරූපාවචර කුසල චේතනා වලට නමක්. මෙතන එතකොට අරූපාවචර කුසල චේතනාත් ආවා. ඒ වගේම අකුසල සිත් 12ත් ආවා. ඒ විතරක් නෙමේ මෙතන පුඤ්ඤාභි සංකාර විදිහට රූපාවචර කුසල චේතනා 5කුත්, කාමාවචර කුසල චේතනා 8ක් ආවා. එතකොට පුඤ්ඤාභි සංකාර චේතනා 13යි. අපුඤ්ඤාභි සංකාර චේතනා පින්වත්නි 12යි. 13යි 12යි ඇවිල්ලා ඒකට තව 4ක් එකතු වෙන්නට ඕන. එතකොට ඔක්කොම චේතනා 29ක් වෙනවා. ආනිඤ්ඤාභි සංකාර විදිහට එන අරූපාවචර චේතනා 4ක් ගත්තහම ඔන්නේ චේතනා 29 පින්වත්නි අවිද්‍යාව නිසා හටගන්න සංස්කාරය වෙනවා. මීළඟ දේශනා වාරයේදී ඉතිරි කරුණු අපි ওই පින්වතුන්ට දේශනා කරනවා. පින්වත්නි මේ භයානක සසරින් එතර වෙන ගමනට ඔය පුණ්‍යවන්තයෝ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගන්නට ඕනේ. පටිච්ච සමුප්පාද ධර්මයේ තැන ඉගෙන ගන්නට ඕනේ.
පටිච්ච සමුප්පාද ධර්මාභෝධය ලබන්නට ඕන. ඒ නැතුව ඔබට දුක්ඛ සමුදය ක්‍රියාවලිය තේරුම් ගන්න බැරි වෙලා යනවා. ඒ නිසා මුලින්ම අංග 12 ඉතා පැහැදිලිව කියලා දීලා ඉන්පස්සේ සංසාර චක්‍රයේ ස්වභාවයේ මූලාද අපරාධ සහ ඒ සම්පූර්ණ ක්‍රියාපටිපාටිය අරගෙන එකින් එක ඔය පින්වතුන්ට අපි දේශනා කරනවා. මේ පටිච්චසමුප්පාද ධර්ම දේශනාවන් මේ භයානක घोर කටුක දුක්ඛිත සසරින් එතරව නිවන් දකින්නට හේතු සම්පත්ම වේවායි කියලා නිවනම අරමුණු කරගන්නට ඕන. සත්පුරුෂ පින්වත්නි, අද ඔය පින්වතුන් පටිච්චසමුප්පාද ධර්ම දේශනා මාලාවේ 6 වන ධර්ම දේශනාවයි මේ ශ්‍රවණය කළේ. මේන් ජනිත කරගත් පුණ්‍ය සම්භාරය නමින් මියගිය සසරගත නෑදෑයිනට අනුමෝදන් වේවායි කියලා සාධනාදයක් පවත්වන්න. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවායි කියලා සාධනාදයක් පවත්වන්න. සසර දුක් නැසා නිවන් දකින්නට මේ පුණ්‍ය ධර්මයෝ හේතු සම්පත්ම වේවායි කියලා සාධනාදයක් පවත්වන්න. මීළඟ දේශනා වාරයේදී අවිද්‍යාව නිසා හටගන්නා සංස්කාරවල කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාරයන් ගැන දේශනා කරනු ලබනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි.